right. අපි අද කතා කරන්න යන්නේ ජව ත්‍රිකෝණය පිළිබඳව. අපි මේක ඉස්සරින් කතා කරා වෝල්ට්ගේතා ත්‍රිකෝණය, සම්පාදන ත්‍රිකෝණය ගැන කතා කරලා පොඩි උදාහරණ කීපයකුත් හැදුවා. එතකොට අපි අද කතා කරන්න යන්නේ ජව ත්‍රිකෝණය ගැන. අපි බලමු ජව ත්‍රිකෝණය කියන එක ඉතාමත් වැදගත් කාරණයක්. ඔය ත්‍රිකෝණ වලින් වැඩිපුරම ජව ත්‍රිකෝණය ගැන අදහසක් තමයි ඔයගොල්ලන්ට ඕන වෙන්නේ යම් කාරණා කරද්දී, ප්‍රායෝගික කාරණාවලදී. එහෙනම් අපි ජව ත්‍රිකෝණය කියන එක පොඩ්ඩක් බලමු. මම මේක වෝල්ට්ගේතා ත්‍රිකෝණයෙන් පටන් ගන්නවා. මතක ඇති වෝල්ට්ගේතා ත්‍රිකෝණය මම ඉස්සරම පරිපථය අඳින්නම්කෝ. ඉතින් මම පටන් ගන්නකො ශ්‍රේණිගත පරිපථය යන්න අපි ප්‍රතිරෝධයක්, ප්‍රේරකයක්, සුද්ධ ප්‍රේරකයක් විදිහට පරිපථය දෙනවා. එතකොට එතන තිබ්බා සැපයුම් වෝල්ට්ගේතාවය V, ප්‍රතිරෝධයේ දෙපස වෝල්ට්ගේතාවය VL, VR, ප්‍රේරකයේ දෙපස වෝල්ට්ගේතාවය VL, මෙයාගේ බාධාව RL, මෙයාගේ බාධාව XL. මේ දෙන්නටම ධාරාව පොදුයි. අපි I කියලා ධාරාවක් ගමන් කරනවා කියලා ගත්තා. ඔකනේ අපි කතා කරපු මූලික පරිපථය. එතකොට අපි මේකේ I පොදු නිසා I පාදක කරගෙන වෝල්ට්ගේතා ත්‍රිකෝණය ඇඳලා. I පාදක කරගෙන වෝල්ට්ගේතා ත්‍රිකෝණය ඇඳලා. ඔයගොල්ලෝ මතකයි. VR ith එක්ක සමකලාවේ පිහිටුවා. ඊට පස්සේ VL ith එක්ක අංශක අණුක පෙර කලාවක නැත්නම් වෝල්ටේජ් එකට I පෙර කලාවක තිබ්බ පිටර වෙන විදිහට ගත්තා. එතන කෝණේ අංශක 90යි. එතකොට මෙතන පාදේ V. මෙන්න මේ පාදේ phi. ඒතර මම කීවා වෝල්ටේජ් එකේ ඉඳන් තමයි මෙන්න මේ ධාරාවට කොණෙමයි ඉන්නේ කලා කොණය. ඒකට මෙතන ඉන්නේ මොන කොණයක්ද? ඍණ කෝණයක් කියලා මම සඳහන් කරා. මේ විදිහට මම සඳහන් කරා. right. දැන් අපි බලමු. මෙන්න මෙහෙම. මම මෙන්න මේකේ පාද සියල්ලම වෝල්ට්ගේතා ත්‍රිකෝණේ පාද සියල්ලම මම මේ පැත්තට ඇඳගෙන ඉන්නම් ඔයගොල්ලන්ට පේන නිසා I ගෙන් ගුණ කරනවා. I ගෙන් ගුණ කිරීමෙන් right. I ගෙන් වැඩි කරනවා. එතන මට ත්‍රිකෝණය එනවා මෙන්න මේ විදිහට. මෙතන එනවා VR වැඩි කිරීම I සමපාද ත්‍රිකෝණයක් එන්නේ. මේකන පාදයේ එනවා මට VL වැඩි කිරීම I. මෙතන එනවා මට V වැඩි කිරීම I. මෙන්න මෙතන එනවා කලා කෝණය phi කියන කලා කෝණය. right. අපිට ওই විදිහට ලැබෙනවා. එතකොට මම මුලින්ම කතා කරා මෙන්න මෙහෙම. ක්‍රියාකාරී ජවය P. P කියන්නේ ප්‍රතිරෝධමය සංරචක වලින් ගොඩ නැගෙන ජවය. එහෙනම් මොකද්ද? ප්‍රතිරෝධයේ දෙපස වෝල්ට්ගේතාවය ප්‍රතිරෝධයෙන් ಗುಣ කරපුවාම එන ආගය IR සමාන වෙනවා P ට. අපි මේක කතා කරා. එහෙනම් මේකේ විදිහට නම් එහෙනම් VR වරක් IR I ට සමානයි. VR වරක් I සමාන වෙනවා P ට. මම I කියන්නම්. මම ජවයන් ගැන කතා කරද්දී මුලින්ම කතා කරන පළවෙනි කොටසේදී ප්‍රතිරෝධයක උත්සර්ජන ජවය ක්‍රියාකාරී ජවයක් විදිහට බාහිර පරිපථයට මුදා හරිනවා. එහෙනම් ජවය හොයන්නේ කොහොමද? වෝල්ට්ගේතාවය වැඩි කිරීම ධාරාව. එතකොට මේකෙන් කාගෙන්ද ක්‍රියාකාරී ජවය උත්සර්ජනය වෙන්නේ? ප්‍රතිරෝධය. එහෙනම් අපි මෙතෙන්දි ගන්නේ ප්‍රතිරෝධයේ දෙපස වෝල්ට්ගේතාවය ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාවෙන් වැඩි කරපුවාම එනවා ප්‍රතිරෝධය තුල උත්සර්ජනය වෙන ජවය. ඒක තමයි ක්‍රියාකාරී විදිහට අපිට එළියට එන්නේ. ඒතර ක්‍රියාකාරී ජවයක් අපි P ගෙන් හඳුන්වනවා. ඒකකය වොට් කියන ඒකකයෙන් මයිනවා කියලා අපි කතා කරා. එහෙනම් මෙතන එනවා මට P සමානයි VR වරක් IR. ඒතර
ප්‍රතිරෝධ දෙපස වෝල්ටේජ් එක VR I පොදුයි. එහෙනම් IR වෙනුවට මං I ආදේශ කරනවා. ඊට පස්සේ ප්‍රේරකයේ ගොඩනැගෙන දෝලන ජවය. මම මේකත් කතා කරා. අපි ඒක දෝලන ජවයක් නිසා අපි ඒකට කියනවා QL කියලා. QL කොහොමද අර්ථ දැක්කේ? VL වරක් I කියලා. මම කියලා දානවා I කියලා. එහෙම. දානවා I කියලා. එතන මට මෙතන IL කියලා විශේෂ සංරචකයක් නැහැ. දෙකටම I පොදුයි. එහෙනම් මට මෙතනට අනුව ලියන්න පුළුවන් VL වරක් I QL. ඊළඟට අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ පාඩේ ගැන. V වරක් I. right. ඒතර V වරක් I කියන එක ගත්තොත් ඔතන එන්නේ පරිපථයේ වෝල්ටීයතාවය. දැන් අර දෙකේම සංරචකනේ ප්‍රතිරෝධමය සංරචකය වෝල්ටීයතාවයේ තියෙනවා. එයා තුලින් ගමන් කරන ධාරාවෙන් ගුණ කරපුවාම එනවා අපිට කවුද? ප්‍රතිරෝධය මගින් උත්සර්ජනය වෙන ක්‍රියාකාරී ජවය. ප්‍රේරකයේ දෙපස වෝල්ටීයතාවය ප්‍රේරකය තුලින් ගමන් කරන ධාරාවෙන් ප්‍රේරකයේ දෙපස වෝල්ටීයතාවය ප්‍රේරකය තුලින් ගමන් කරන ධාරාවෙන් ගුණ කරපුවාම එනවා පරිපථය තුල ගොඩනැගෙන දෝලන ජවය. එහෙමනම් මෙන්න මේ පරිපථයේ දෙකලවර වෝල්ටීයතාවය පරිපථයේ දෙකලවර වෝල්ටීයතාවය පරිපථය තුලින් ගමන් කරන ධාරාවෙන් ගුණ කරපුවාම එනවා පරිපථයේ ගන්නාසේ පෙනෙන ජවය. පරිපථය ගන්නාසේ පෙනෙන ජවය. ඒ කියන්නේ මෙහෙමයි. ක්‍රියාකාරී විදියට ගන්නවා R ගෙන් මෙච්චර ජවයක්. දෝලන ජවයක් නැත්නම් ප්‍රතික්‍රියක ජවයක් විදියට ප්‍රේරකය ගන්නවා Q කියන ජවයක්. එතකොට ඇත්තටම ගන්න ජවයයි මෙන්න මේ දෝලණය වෙන ජවයයි නිසා පරිපථයේ ගන්නවා වාගේ පේන ජවයක් තියෙනවා. අපි ඒකට කියනවා දෘශ්‍ය ජවය කියලා. අපිට කියනවා දෘශ්‍ය ජවය වෝල්ටීයතාවය සහ ධාරාවේ ගුණිතය. එහෙනම් අපි දෘශ්‍ය ජවය කියන හඳුන්වනවා S කියලා. ඔන්න ගන්නාසේ පේන ජවය. ඔන්න S සමානයි VI කියලා එනවා. එතකොට මෙන්න වගේ ඒකක් ගත්තාම අපි කියවා ක්‍රියාකාරී ජවයක් නම් මයිනා වොට් කියන එකකින් දෝලන ජවයක් නම් මයිනවා වා කියන එකකින් ක්‍රියාකාරී ජවයක් වුණාම අපි මේකේ ඒකකයේ තියෙනවා වෝල්ට් ඇම්පියර්. ක්‍රියාකාරී ජවයක් වුණාම ඒකකයේ තියෙනවා වෝල්ට් ඇම්පියර්. right. දැන් අපි මේ ජව ත්‍රිකෝණය මම කියනවා මෙහෙම. අපි ජව ත්‍රිකෝණය අඳිද්දී දැන් මේ පාදවලට මෙතෙන්ට ගෙනලා මේ ත්‍රිකෝණය ඇඳොත් මෙහෙම උඩ පැත්තට මෙහෙම එනවනේ. අපි ජව ත්‍රිකෝණය අඳිද්දී මෙයා ඇඳින්නේ පෙරලලා. අනිත් පැත්තට පෙරලා. හැබැයි ත්‍රිකෝණේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ත්‍රිකෝණේ මෙන්න මෙහෙම තියෙන ත්‍රිකෝණේ මේ පැත්තට පෙරලා ගන්නවා. ඒතර මට පෙරලා අඳින්න පුළුවන් මෙහෙම ත්‍රිකෝණේ. මෙතන ඒතර phi කියන කෝණය. ඔන්න මේ පැත්තට phi කියන කෝණය. මෙතන මම කෝණය මේ පැත්තට දාන්නවා. කියනවා මෙවන්නේ වෝල්ටේජ් එක නැන්නේ මයින්නේ phi කියන කෝණය. එතකොට මෙන්න මේ පාදෙනේ. ඒතර මේ ත්‍රිකෝණය ගත්තාම මම ගත්තොත් මේ පාදයට සමාන වෙන්නේ මේ පාදය, මේ පාදයට සමාන වෙන්නේ මේ පාදය, මේ පාදයට සමාන වෙන්නේ මේ පාදය. ඒතර ත්‍රිකෝණය වෙනස් වෙලා නැහැ. පෙරලලා විතරයි තියෙන්නේ. එතකොට මෙන්න මේ පාදය කියන්නේ VR වරක් I. ඒ කියන්නේ කවුද? P. VR වරක් I කියන්නේ P. මෙයාට කියන්නේ කවුද? ක්‍රියාකාරී ජවය. active power එක. ඊට පස්සේ මෙතන ඉන්නේ කවුද? සර්. VL වරක් I. ඒ කියන්නේ කවුද? QL. QL. right.
එතකොට අපිට මෙතන පාදේ එනවා QL දෝලන ජවය. නැත්නම් ප්‍රතික්‍රියක ජවය. දෝලන ජවය. එහෙම නැත්නම් අපිට මේක කියන්න ඕන පුළුවන් ප්‍රතික්‍රියක ජවය. එතකොට මෙයා වොට් වලින් වයින්නවා. මෙයා වා කියන එකකින් වයින්නවා නේ. right. අපි මෙයාට කියනවා reactive power කියලා. එතකොට මෙතන පාදයෙන් එනවා අපිට ගන්නාසේ පේන ජවය S. අපි මෙයාට කියනවා දෘශ්‍ය ජවය. apparent power කියලා කියනවා. right. එතකොට අපිට ප්‍රතිරෝධය, ප්‍රේරකය සහ සුද්ධ ප්‍රේරකය සහ සම්පූර්ණ පරිපථය සලකපුවාම අපිට මේ පරිපථයේ ගොඩ නැගෙන ජවයන් තුනක් ගැන විශ්ලේෂණය කරගන්න පුළුවන්. ක්‍රියාකාරී විදිහට අපිට ප්‍රයෝජනවත් විදිහට එළියට එන ජවය, ප්‍රේරකය නිසා පරිසරයත් එක්ක අන්‍යෝන්‍ය ලෙස ගනුදෙනු කරගන්නා ජවය, දෝලන ජවය. ඊට පස්සේ මෙන්න මේ ජව දෙකම නිසා පරිපථයෙන් ලබා ගන්නාසේ වෙන ජවය දෘශ්‍ය ජවය. එතකොට දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම කිව්වොත් මොනවා හරි සර්කිට් එකක දැන් මෝටරයක් වැඩ කරනවා කියලා හිතන්නකො. මෝටරයක් වැඩ කරනවා. එතකොට මේ මෝටරේ වැඩ කරනවා. වැඩ කරද්දී මෝටරේ ප්ලග් එකට තියලා වෝල්ට් අගය මයින්නවා. වෝල්ට් මීටරෙන් වෝල්ට් අගය මයින්නවා. ඊට පස්සේ මෙන්න මේකට දාලා ක්ලිප් ඔන් මීටරෙන් ඇම්පියර් එක මයින්නවා. ඒ වෝල්ට් අගයයි ක්ලිප් ඔන් මීටරෙන් ඇම්පියර් එකයි මැනලා මම වැඩි කරනවා. වැඩි කරපුවා මට එන උත්තරේ මොකද්ද? මේ ජවද. එතකොට මම මැනලා තියෙන්නේ වෝල්ට් මීටරෙන් ප්ලග් එකේ ටර්මිනල් එකේ තියෙන වෝල්ටේජ් එක. ඊට පස්සේ ප්ලග් එකේ කොච්චර කරන්ට් එකක් ගන්නවද කියලා දානවා. එහෙනම් V සහ I ගේ ගුණිතය. එතකොට මං එතනින් හදලා ගන්න ජවය මොන ජවයද? මෝටරේ තියෙන දෘශ්‍ය ජවය තමයි මං එතනින් ගණන් හදලා අරන් තියෙන්නේ. අපි ඒක ඉස්සරහදී කතා කරමු. එතකොට ක්‍රියාකාරී ජවය නෙමෙයි එතන මං ගණන් හදලා ගන්න මොකද්ද? මෝටරේ දෘශ්‍ය ජවය ගන්නාසේ පෙනෙන ජවය තමයි මං එතනින් කැල්කියුලේට් කරගන්නේ. right. එහෙනම් අපි ඉස්සරහ මේක ඇදගමු. ලියා ගන්නක මාතෘකාව ජව ත්‍රිකෝණය. ජව ත්‍රිකෝණය. ජව ත්‍රිකෝණය. right. ඊට පස්සේ ලියා ගන්න. වෝල්ට්‍යතා ත්‍රිකෝණය භාවිතයෙන් ජව ත්‍රිකෝණය පහත ආකාරයෙන් ගොඩනගාගත හැකිය. right. රූපසර නැඳගන්න. ජව ත්‍රිකෝණය ගොඩනගන ආකාරය රූපසර නැඳගන්න.
ප්‍රතිරෝධය තියෙනවා. ප්‍රතිරෝධය තුලින් ගමන් කරන ධාරාව නිසා ගොඩනගෙනවා ජවය. අපිට මේක තව විදිහකට ලියන්නත් පුළුවන් ඕනනම් කොහොමද? මේ ජවය. අපි දන්නවනේ P කියන්නේ මොකද්ද? I වර්ග වරක් R. මේව ලියන්න පුළුවන්. මෙතෙන්ට අදාළ නෑ මම මේ නිකන් ලියුවේ. ඊට ඕනනම් මෙතන ලියන්න පුළුවන් කොහොමද? I වර්ග වරක් VL නෙමෙයි XL නේද? මෙතෙන්ට අදාළ නෑ මේ ජවය කියන්නේ කොහොමද ලියන්නත් පුළුවන්. ඒතර මෙතන කොහොමද එන්නේ? I වර්ග වරක් Z කියලා ලියන්නත් පුළුවන්. අපිට මේ තුන මෙතෙන්ට අදාළ වෙන්නේ නෑ. අපිට ඕන මේ විදිහට ජවය ලියාගන්න පුළුවන්. රයිට් ලියා ගන්න. අඳින්න මොනවාරි බැරිනොත් රෙකෝඩින් එක දානවනේ ඉතින් චුට්ටක් බලලා ගන්න ලියා ගන්න. ප්‍රතිරෝධමය සංරචකයෙන් බාහිර පරිසරයට මුදා හරින ජවය. ප්‍රතිරෝධමය සංරචකය මගින් බාහිර පරිසරයට මුදා හරින ජවය. ක්‍රියාකාරී ජවය ලෙස හැඳින්වේ. මෙය තාපය, ආලෝකය, ධ්වනිය, ඒ කියන්නේ ශබ්දය, ධ්වනිය හෝ යාන්ත්‍රික ශක්තිය ලෙස ප්‍රයෝජනයට ගත හැකි ලෙස පරිවර්තනය වන ශක්තියයි. ශුද්ධ ප්‍රේරකය තුළ පරිසරය සමග අන්‍යෝන්‍යව ගනුදෙනු කරන දෝලන ජවයක් ගොඩ නැගේ. මේ ජව දෙකම හේතුවෙන් පරිපතයෙන් ලබා ගන්නාසේ පෙනෙන ජවය. දෘශ්‍ය ජවය වේ. අපි දැන් ජව ත්‍රිකෝණය කියන එක අඳගත්තා. මම නිකන් මේ තව ආකාරයකින් මම මේක විස්තර කරනවා. දැන් නිකන් මම ජවයන් තුන නිකන් සරලව මෙහෙම කියන්නම්.
ටිකක් තේරෙන භාෂාවකින් කිව්වොත් ඔක මෙහෙම කියන්න පුළුවන්. මම එන්න මග් එකක්. මග් එකට මම දානවා බියර්. බෝතලෙක මෙහෙම වක් කරනවා. වක් කරපුවාම මෙන්න බියර් මෙහෙම ග්ලාස් එකක තියනවා. අපි ටිකක් උස්සලා වක් කරුවොත් සෙපෙන හිටිනවා. right. ඒතර මම මේක ගත්තොත් මෙන්න මේ බියර් තියෙන උස. මෙන්න මේ පෙන උස මේ ටික. දැන් මේ අපිට බීපුවාම ඇඟට දැනෙන්නේ very වෙන්නේ. නැත්නම් බීපු very වෙන්නේ. අපි සරලව ඇඟට දැනෙන්නේ. මෙන්න මේ උසේ. ඒ කියන්නේ මේක තමයි ක්‍රියාකාරී කොටස. ඒතර වක් කරද්දී පෙන හැදෙනවා. අපිට පෙන ඕනේ නැහැ ඇත්තටම. අපි කැමති පෙන නැතුව පුළුවන් තරම් ග්ලාස් එක පිරෙන්න දාන්න තමයි කැමති. හැබැයි වක් කරද්දී පෙන හැදෙනවා. ඒක පරිපතේ යම්කිසි ක්‍රියාවක් කරද්දී ඒක ඉබේට සිද්ධ වෙන දෙයක්. ඒක අපිට අවශ්‍ය නැහැ. ඒක නොහැදෙනවා නම් හොඳයි. ඒ වගේ තමයි මේ දෝලන ජවය. නොහැදෙනවා නම් හොඳයි. නමුත් යම් සංසිද්ධීන් නිසා හැදෙනවා. හැදෙන නිසා අපිට කරන්න දෙයක් නැහැ. අපි පුළුවන් තරම් ඒක අඩු කරගන්න තමයි බලන්නේ. බියර් මග් එකකට බියර් දැම්මත් එන්නේ පෙන් ටික අඩු කරගන්න තමයි බලන්නේ. මේක හරියට දෝලන ජවය වාගේ අපිට වැඩක් නැති ප්‍රමාණය. එතකොට මෙන්න මේ සම්පූර්ණ උස ගත්තොත් මේ දෙන්නම නිසා වීදුරුවේ පිරීලා තියනවා වගේ පෙනෙන කොටස දෘශ්‍ය කොටස අපිට මෙතෙන් නිකන් පිරීලා තියනවා වගේ පේනවා. මෙතෙන් නිකන් පිරීලා තියනවා වගේ පේනවා. එහෙම එතෙන් නිකන් පිරීලා තියනවා වගේ පේුණාට අපිට ප්‍රයෝජනවත් මේ ටික අපි මේ ප්‍රයෝජනවත් ටික වක් කරගන්න යද්දී ඉබේට වැටෙනවා මේ ටික. ඒතර අපිට මෙතන වීදුරුව පිරලා තියෙනවා වගේ පේනවා. ජවයන්ගේ හැසිරීමත් ඔය හා සමානයි. පරිපතයක අපි වැඩක් කරගන්න ගියපුවාම අපිට ඕන ක්‍රියාකාරී ජවය හදාගන්න ගියපුවාම සමහර පරිපතවල දෝලන ජව හැදෙනවා. ඒක අපිට වැඩක් නෑ. පුළුවන් තරම් අඩු කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒතර මේ ක්‍රියාකාරී ජවයයි දෝලන ජවයයි හින්දා පරිපතේ යම් ප්‍රමාණයක් ගන්නවාසේ පෙනෙනවා. අපි ගන්නවාසේ පෙනෙන ජවයට කියනවා දෘශ්‍ය ජවය කියලා. එතන මම ජව ත්‍රිකෝණේ හැරුණේ ඇයි කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මොකද සමහර තැන්වල ජව ත්‍රිකෝණේ උඩට ඇඳලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ගැටලු සහගත වෙයි. ඇයි මේ උඩට තියෙන්නේ? ඇයි මම පල්ලෙහාට ඇඳේ? අන්න ඒ වගේ ප්‍රශ්න මතුවේ. ඒ නිසා මම ඒක ටිකක් පැහැදිලි කරන්නම්. මම මේක මෙහෙම කියන්නම්. අපි ඉගෙන ගද්දී දැන් මම එදත් කිව්වා ඔයගොල්ලෝ NVQ level 4 කියන්නේ එක මට්ටමක් නැත්නම් තව ඊට පල්ලෙහාට ගිහලා level 3 කියන්නේ තව මට්ටමක් ඊට උඩ එක මට්ටම් තියෙනවා. ඒතර මේ සරල පැහැදිලි කිරීමක් කරන්නේ NVQ level 4 මට්ටමත් එක්ක. එතකොට මේ මට්ටමේදී මම බොහොම සරල කරුණු වලින් තමයි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඒතර මට මේකේ හැරුණේ කියන එක මට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. අපි වෝල්ට්මියර් ත්‍රිකෝණේ ඇඳ මතක ඇති ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම. වෝල්ට්මියර් ත්‍රිකෝණේ ඇඳ මතක ඇති මෙහෙම. right. එතකොට මෙන්න මෙතන තමයි දාන්නේ. කෝණය මෙන්න මෙහෙම. මේ පැත්තට අපි මයින්නවා කියලා කියනවා. ෆයි කියන කෝණය. මෙයා VR VL V සෙපින් වෝල්ට් එක. එතකොට කෝණය මෙන්න අපි මෙහෙම. right. දැන් එතකොට බලන්න කෝණය අපි මයින්නේ මෙහෙට. කෝණය මයින්නේ මෙහෙට. කෝණය මෙහෙට මයින්නේ සාමාන්‍ය අපි මේ තිරසත් එක්කනේ කෝණ මයින්න පටන් ගන්න. තිරසත් එක්ක තමයි සම්මත විදිහට කෝණ මයින්න පටන් ගන්න. එහෙනම් වෝල්ට්‍යතාවයට සාපේක්ෂව ධාරාව ප්‍රකාශ කරන නිසා වෝල්ට්‍යතා ත්‍රිකෝණේ සම්මතයක් කරගන්නවා. මේ ත්‍රිකෝණේ හරවනවා. මේ ත්‍රිකෝණේ මෙන්න මෙහෙම හරවලා වෝල්ට්‍යතා පාදය තිරසරෙන්ද තමයි සම්මත විදිහට අඳින්නේ. මෙන්න මෙහෙම. B.
මෙන්න මෙතන වෝල්ටේජ් ත්‍රිකෝණය අපි අඳින්නේ. ඔක අපි ඉහළට ගියපුවම වෝල්ටේජ් ත්‍රිකෝණය අඳින්නේ මෙන්න මෙහෙම සම්මත විදියට. අපි හරවා ගන්නවා වෝල්ටේජ් ත්‍රිකෝණය. එතකොට මෙයා VL වෙනවා, මෙයා VR වෙනවා, මෙයා VR වෙනවා, මෙයා VL වෙනවා, මේ පාදේ V වෙනවා. මෙන්න මේ කෝණය π වෙනවා. දැන් අපිට ඉතාමත් පැහැදිලි වෙනවා. දැන් π සමානයි ඍණ 32යි කියන්නකො. ඍණ 32යි කිව්වොත් නිකන් මෙහෙම උදාහරණයක් කිව්වොත් අපිට නැත්නම් π සමානයි ඍණ 40යි මොනවා හරි මෙහෙම උදාහරණයක් කිව්වොත් අපිට ඉතාමත් පැහැදිලි මේ තිරසත් එක අංශක 40ක් පිටිපස්සෙන් ඉන්නවා කියලා. අර ඔය අදහස එන්න ධාරාව හැම වෙලෙම වෝල්ටීයතාවට සාපේක්ෂව ප්‍රකාශ කරන නිසා අපි වෝල්ටීයතා ත්‍රිකෝණය ඇදගන්නේ වෝල්ටීයතා කියන පාදයේ තිරසට හරවනවා. අපි මෙන්න මේ විදිහට වෝල්ටීයතා ත්‍රිකෝණය හදාගත්තට ඊට පස්සේ සම්මතයේ විදිහට මෙන්න මේ පාදයේ ශීර්ෂයේ මේ ඊතලේ හරව ගන්නවා තිරසට එන්නේ. වෝල්ටීයතා ත්‍රිකෝණය අදින්නේ මෙහෙම. එතකොට ඊළඟට මම මේක මෙන්න මෙහෙම ගත්තොත් ඉන්න වෝල්ටේජ් ට්‍රැංගල් එක මම මේක I කියන සංරචකයක් අඳින්නම්. I කියන සංරචකය. I කියන සංරචකය. මම මේක තව ටිකක් දික් කරලා අඳින්නම් I කියන එක ටිකක් අපිට පහළ. ඒ නිසා මෙන්න මේ I කියන සංරචකය මට මෙන්න මේ විදිහට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් මේ ධාරාව. දැන් මෙයා කොටස් දෙකකට විභේදනය කරගන්න පුළුවන්. මෙන්න මෙතන කෝණය තමයි phi. දැන් මෙයා කොටස් දෙකකට විභේදනය කරගන්න පුළුවන්. ඒතර මෙන්න I. තිබ්බ I අපි I කියන අගේ. ඒතර අපි දන්නවා මෙන්න මෙහෙම. වෝල්ටීයතාවයත් එක්ක සමකලාවේ. වෝල්ටීයතාවයත් එක්ක සමකලාවේ. වෝල්ටීයතාවයත් එක්ක සමකලාවේ. පවතින සංරචකය. වෝල්ටීයතාවයත් එක්ක සමකලාවේ පවතින සංරචකයේ මොකද්ද ධාරා සංරචකය? ප්‍රතිරෝධමය සංරචකයයි. අපි ගන්න ප්‍රතිරෝධමය සංරචකය තමයි වෝල්ටීයතාවයත් එක්ක සමකලාවේ පවතින්නේ. එහෙනම් මේ වෝල්ටීයතාවයත් එක්ක සමකලාවේ පවතින සංරචකය IR සංරචකය වෙනවා. වෝල්ටීයතාවයට වඩා අංශක 90ක් පිටිපස්සෙන් මොකද්ද? වෝල්ටීයතාවයට අංශක 90ක් පිටිපස්සෙන් යන්නේ IL කියන සංරචකය. වෝල්ටීයතාවයට අංශක 90ක් පිටිපස්සෙන් යන්නේ IL කියන සංරචකය. එතකොට අපිට මෙන්න මේ IR කියන සංරචකය V ගෙන් වැඩි කරපුවාම වෝල්ටීයතාවයෙන් වැඩි කරපුවාම අපිට ලැබෙනවා ක්‍රියාකාරී ජවය. V ලැබෙනවා V වැඩි කරනවා කාගෙන්ද IR කියන සංරචකය. එතකොට අපිට මෙන්න මේ වෝල්ටීයතාවය පල්ලෙහාට තියෙන IL කියන සංරචකයෙන් වැඩි කරපුවාම වෙනවා QL හැදෙනවා. V වැඩි කරනවා IL කියන සංරචකයෙන්. එතකොට අපිට හැදෙනවා QL. එතකොට අපිට V I ගෙන් වැඩි කරපුවාම හැදෙනවා ඒ ආනතය දිග. දැන් බලන්න IR V ගෙන් වැඩි කරපුවාම I දිගේ හැදෙනවා. IL V ගෙන් වැඩි කරපුවාම IL දිග ජවය හැදෙනවා. එහෙනම් I V ගෙන් වැඩි කරපුවාම I දිග ජවය හැදෙනවා S කියන ජවය. ඒතර බලන්න ඔන්න ජව ත්‍රිකෝණය ඔය ආකාරයට කොට දෙන්නේ. ඔන්න ඔය නිසා තමයි ජව ත්‍රිකෝණය අපි පල්ලයට හරවලා අඳින්නේ. මේක මම තව චුට්ටක් විග්‍රහ කරලා ලියුවොත් මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ ත්‍රිකෝණමිතිය ඉගෙනගෙන තියෙනවා නම් ත්‍රිකෝණමිතික අනුපාත තුනක් කතා කරලා ඇති. මට මේකෙන් දෙකයි ඕනේ. එකක් තමයි sin අනුපාතය. sin θ. මොකද්ද? සම්මුඛ පාදය බෙදීම කර්ණය. අනිත් එක cos අනුපාතය cos θ. බද්ධ පාදය බෙදීම කර්ණ. එතකොට මෙන්න මේකේ ගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණය මම ගත්තොත් මෙයා කර්ණය වෙනවා. මෙයා මේ කෝණයත් එක්ක යාබද්ධ පාදයේ බද්ධ පාදය වෙනවා. මේ කෝණෙට ඉස්සරින් තියෙන පාදය
සම්මුඛ පාදය වෙනවා. එහෙනම් මට මේක ලියන්න පුළුවන් බද්ධ පාදයේ IR කර්ණය I. එහෙනම් මට ත්‍රිකෝණය ලියන්න පුළුවන් I R බද්ධ පාදය. බෙදනවා කර්ණය කාගෙන්ද? I. එතකොට බද්ධ පාදයේ බෙදීම කර්ණය කියන්නේ කවුද? cos θ. මෙතන කෝණය මොකද්ද? phi. එහෙනම් ලියන්න පුළුවන් cos phi. එතන මේක හරස් කුණිත දාපුවම එනවා IR සමානයි I cos phi. එහෙනම් මට මෙතෙන් දෙනවා V IR වෙනුවට දාන්න පුළුවන් කවුද මට? I cos phi. ඒ විදිහට සම්මුඛ පාදය බෙදනවා කර්ණය. එතකොට සම්මුඛ පාදය කියන්නේ මේ පාදයට සමානයි. එහෙනම් මේ දිගවල් දෙක සමාන නිසා මට සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන එක ලියන්න පුළුවන් කොහොමද? IL බෙදීම I සමානයි sin phi. එහෙමනම් IL සමානයි I වරක් sin phi. එහෙනම් මට මෙතනින් ලියන්න පුළුවන් VI IL වෙනුවට දාන්න පුළුවන් VI sin phi. දැන් උන ලස්සන උත්තරයක් ආවා. S කියන්නේ කවුද? VI. S කියන්නේ VI ගුණිතය. P කියන්නේ කවුද? VI cos phi. QL දෝලන ජවය කියන්නේ මොකද්ද? VI ගුණිතේ මේ කෝණය sin එකේ VI sin phi. එතනින් මට එනවා ලස්සන ප්‍රකාශ තුනකුත් ගොඩනගෙනවා. අපිට එන ඉදිරියේදී ගැටලු විසඳද්දී මෙන්න මේ ප්‍රකාශ තුන ගොඩනගා ගන්නත් පුළුවන්. මොකද අපිට ජව ත්‍රිකෝණේ උඩට අඳින්න පුළුවන්. උඩට ඇඳගෙන මේ ඔයගොල්ලෝගේ level 4 කියන stage එකේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන්. නමුත් එතනින් එහාට යන ජව ත්‍රිකෝණේ යටට ඇඳ ගන්න වෙනවා. ඒ නිසා මම දැනට මේ ජව ත්‍රිකෝණේ යටටම ඇඳලා ඔයගොල්ලන්ට වැඩේ කරගෙන යන්නම්. ඒකට ලේසියි. ඒතර මේක තේරුණත් නැතත් ලොකුවට හිතන්න එපා. මට මෙතන කියලා දෙන්න ඕනේ ජව ත්‍රිකෝණේ යටට හරවලා අඳින්නේ මෙන්න මේ තර්කය පදනම් කරගෙන කියන එක විතරයි. ඒතර ඔයගොල්ලෝ ජව ත්‍රිකෝණේ යටට හරවලා ඇඳගත්තා නම් ඒ ප්‍රමාණවත් දැනට. නමුත් මොනවා හරි පාදක වෙච්ච තර්කයක් තියෙන්න ඕනේ. නිසා ඒ තර්කය තමයි මම මෙතනදී ඉදිරිපත් කරේ. නැත්නම් විවිධ තැන්වල කාරණා දෙකක් තුනක් දැක්කහම ඔයගොල්ලෝ අතර මම වෙනවා නිවැරදි දෙයක ඕකද කියලා තෝරගන්න බැහැ. ඒ නිසා යම් ඒකට අදාළ වෙන එක් පැත්තකින් ත්‍රිකෝණමිතිය පැත්තෙන් ඉදිරිපත් කරන තර්කයක් තමයි මෙතන ඉදිරිපත් කරේ. මීට අමතරව සංකීර්ණ සංඛ්‍යා වලින් තව මේකට තර්ක ඉදිරිපත් කළා අපිට මේ විදිහට ජව ත්‍රිකෝණේ පල්ලෙහාට ගන්න පුළුවන්. අවකල්ය අනුකල්ය පාවිච්චි කරලා ගන්න මේ තර්ක ඉදිරිපත් කළා මේක පල්ලෙහාට ගන්න පුළුවන්. ඔය කාරණා තුනින්ම ත්‍රිකෝණේ පල්ලෙහාට යනවා කියන එක ඔප්පු කරගන්න පුළුවන්. ඒතකොට අපිට ඒ තුනෙන් සරලවම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න පුළුවන් ක්‍රමය තමයි ත්‍රිකෝණමිතිය. එහෙනම් තමයි මේ ත්‍රිකෝණමිතිය කියන ක්‍රමය දෙපා පාවිච්චි කරේ මේ ත්‍රිකෝණය පල්ලෙහාට තමයි පෙරලෙන්නේ කියන එක පැහැදිලි කරගන්න. ලියා ගන්න. ජව ත්‍රිකෝණය පහත ආකාරයෙන්ද ගොඩනගාගත හැකිය. ජව ත්‍රිකෝණය පහත ආකාරයෙන්ද ගොඩනගාගත හැකිය. right මේක චුට්ටක් සටහන් කරගන්න ඕනේ. right මම ඉස්සරහට යන්නම් කාලයක් එක්ක. ඔයගොල්ලෝ රෙකෝඩින් එක තියෙනවා. රෙකෝඩින් එක චුට්ටක් බලලා YouTube channel මම අප්ලෝඩ් කරනවා. ඒකෙන් බලලා පොඩ්ඩක් මේක අඳ ගන්න, ලියා ගන්න, රෙඩි කරගන්න. කාලෙක ඉස්සරහට යනවා.
right. ඊළඟට මම ජව ත්‍රිකෝණය ඇඳගෙන ජව ත්‍රිකෝණයේ මම කරුණු කාරණා ටිකක් එහෙම කතා කරනවා. මෙන්න දැන් ජව ත්‍රිකෝණය අපි පල්ලෙහාට ඇඳලා හරවලා දෙනවා කියන්නේ දන්නවා. මෙන්න ජව ත්‍රිකෝණය මම ඇඳලා. දැන් මෙතන කවුද? P. P කියන්නේ කවුද? ක්‍රියාකාරී ජවය. active power එක. ඊට පස්සේ මෙතන QL reactive power එක. මෙතන කවුද ඉන්නේ? S. මට මේක ලියන්න පුළුවන් වුණා VR වරක් IR මේක ලියන්න පුළුවන් VL වරක් IL මේක ලියන්න පුළුවන් VI apparent power එක. right. එතන මෙතන ඉන්නවා phi කියන කෝණය. phi කියන කෝණය. right. එතන අපි මේකෙත් අර විදිහටම තර්කයක් කොට නැගුවොත් මේ කර්ණයේ දිග ගත්තොත් මට අර විදිහට ලියන්න පුළුවන්. මෙන්න S වර්ගය සමානයි P වර්ගය ධන Q වර්ගය. එහෙනම් S සමානයි වර්ගමූල P වර්ගය ධන Q වර්ගය. ඊට පස්සේ ත්‍රිකෝණමිතික අනුපාත වලින් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. තර්කයට આવොත් මට phi කියන කෝණය tan අනුපාතය tan phi සමානයි සම්මුඛ පාදයේ වෙන්නේ QL බෙදීම P. එහෙනම් phi සමානයි ප්‍රතිටැන්ජන බලනවා tan inverse QL බෙදීම P. right. අපි ඔය ටික දාමු. ඊට පස්සේ මෙන්න මෙයාගේ තව සංරචකයක් හඳුන්වනවා ජව සාධකය කියලා. තව සංරචකයක් හඳුන්වනවා ජව සාධකය කියලා. ජව සාධකය කියලා හඳුන්වන සංරචකය තමයි මෙන්න මේ ක්‍රියාකාරී ජවය. අපිට ප්‍රයෝජනවත් විදියට එළියට එන ජවය, ක්‍රියාකාරී ජවය. දෘශ්‍ය ජවය. ඒ කියන්නේ පරිපතෙන් ගන්නාසේ පෙනෙන ජවය. වෙදපුහම ලැබෙන අගය අපි හඳුන්වනවා ක්‍රියාකාරී ජව සාධකය කියලා. පරිපතෙන් ගන්න ජවය ක්‍රියාකාරී ජවය පරිපතෙන් ගන්නාසේ පෙනෙන ජවය දෘශ්‍ය ජවයෙන් බෙදපුහම ලැබෙන අනුපාතය අපි හඳුන්වනවා මොකද්ද? ජව සාධකය. ගන්නවාගේ පෙන් ප්‍රමාණයෙන් කොච්චර ප්‍රමාණයක් සත්‍ය විදියට පරිවර්තනය වෙලා එනවද කියන අනුපාතය අපි හඳුන්වනවා ජව සාධකය කියලා. එහෙනම් මට ජව සාධකය කියන එක හඳුන්වන්න පුළුවන් මෙහෙම. කොහොමද? ක්‍රියාකාරී ජවය බෙදීම දෘශ්‍ය ජවය. ක්‍රියාකාරී ජවය බෙදීම දෘශ්‍ය ජවය. මේකේ ක්‍රියාකාරී ජවය කියන්නේ කවුද? P. දෘශ්‍ය ජවය කියන්නේ කවුද? S. එහෙමනම් P බෙදීම S කියන්නේ මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කාරණය. ත්‍රිකෝණමිතියෙන් කිව්වොත් කවුද? cos phi. එහෙනම් අපිට ජව සාධකයේ සමාන වෙනවා cos phi ට. ඒතර මෝටර වල එහෙම cos phi 0.8යි 0.75යි කියලා ගහලා තියෙන්නේ මොකද්ද? cos phi කියලා ගහන්නේ. මෙන්න මේ ජව සාධකය කියන එක තමයි ගහන්නේ. ඒ කියන්නේ මොකද්ද? ක්‍රියාකාරී ජවය සහ දෘශ්‍ය ජවය අතර තියෙන අනුපාතය තමයි උතරදී ගහලා තියෙන්නේ. මම එතනින් ගත්තොත් මෙන්න මෙහෙම මට කියන්න පුළුවන්. P බෙදීම S සමාන වෙනවා කාටද? cos phi ට. බද්ධ පාදයේ බෙදීම කාර්යය සමාන වෙනවා cos phi ට. එහෙනම් P සමානයි S වරක් cos phi. අර සූත්‍රතාවනේ S කියන්නේ කවුද? VI නේ. P සමානයි VI cos phi. කියලා මට උදකින් කියන්න පුළුවන්. ඒයි. S සමානයි VI. එහෙනම් අපිට එනවා පරිපතයක ක්‍රියාකාරී ජවය හොයන්න සමීකරණයේ ආයෙත් ලැබෙනවා. අපිට දෙවෙනි පාඩට ලැබෙනවා. පරිපතයේ ගොඩනැගෙන ක්‍රියාකාරී ජවය හොයන්න සමීකරණය මොකද? P සමානයි VI cos phi කියන සමීකරණයෙන් පරිපතය තුල ගොඩනැගෙන ක්‍රියාකාරී ජවය හොයන්න පුළුවන්. එහෙනම් VI ගුණිතයෙන් අපිට ක්‍රියාකාරී ජවය ඉන්නේ නැහැ. ජවය නෙමෙයි ඉන්නේ මොකද්ද? දෘශ්‍ය ජවය.
සාමාන්‍යයෙන් අපි ජවය කියන වචනේ පාවිච්චි කරන්නේ කාටද? ක්‍රියාකාරී ජවයට. ඔය ජවය කියලා විතරක් කිව්වොත් ඒ පාවිච්චි කරලා තියෙන කවුද? ක්‍රියාකාරී ජවය. දෘශ්‍ය ජවය, දෝලන ජවය නම් අනිවාර්යයෙන්ම දෘශ්‍ය ජවය, දෝලන ජවය කියන පද දෙක ඉස්සරහට යොදලා එයා විශේෂණය කරලා කියනවා. එහෙම නැත්නම් උපකරණයක් කියන මෝටරේ ජවය හොයන්න. ජවය හොයන්න කියන්නේ කවුද? ක්‍රියාකාරී ජවය තමයි හොයන්නේ කියලා. එතකොට ක්‍රියාකාරී ජවයට ආය ඒක එහෙම කියන්නේ නැහැ. මොකද වැදගත්ම ජවය කොටස ක්‍රියාකාරී ජවයනේ. එතකොට ජවය කියලා අපි හැම වෙලෙම හදාගෙන තියෙන්නේ ක්‍රියාකාරී ජවය කියන කොටසට තමයි. right. එහෙනම් මෙහෙම ලියමු. ජව ත්‍රිකෝණයේ භාවිතයෙන් පහත ප්‍රකාශ ලබා ගත හැකිය. right. ලියා ගන්න. ඊට අපි චූට් නෝට් එකක් දාගමු යටින්. පරිපතයක ක්‍රියාකාරී ජවය සහ දෘශ්‍ය ජවය අතර අනුපාතය. ක්‍රියාකාරී ජවය සහ දෘශ්‍ය ජවය අතර අනුපාතය. ජව සාධකයේ ලෙස හැඳින්වේ. ජව සාධකයේ ලෙස හැඳින්වේ. එහි අනුපාතය එකට ආසන්න වන්නේ නම්, ඒ කියන්නේ එක කියන අගයට ආසන්න වෙනවා. 1.0 අතර අගයක් තමයි තියෙන්නේ. එකට ආසන්න වන්නේ නම් පරිපතයෙන් ඉතා හොඳ ක්‍රියාකාරී ජවයක් උත්සර්ජනය වේ. පරිපතයෙන් ඉතා හොඳ ක්‍රියාකාරී ජවයක් උත්සර්ජනය වේ. එනම් ප්‍රයෝජනවත් පරිපතයක ජව සාධකය එකට ආසන්න විය යුතුය.
එකට ආසන්න විය යුතුය. එහෙනම් එකට ආසන්න වෙනවයි කියන්නේ ඉතාමත්ම හොඳ පරිපතයක් මේ. එතකොට දශම ගණන් වලින් අඩු වෙන 0.9, 0.8, 0.7, 0.6, 0.5, 0.4 ඔය විදිහට දශම සංඛ්‍යා වලින් අඩු වෙන කුඩා වෙලා බිඳුවට ආසන්න වෙනවා නම් ඒකේ අපිට ප්‍රයෝජනවත් විදියට එළියට එන සංරචකයේ අඩුයි දෝලනමය සංරචකයේ තමයි වැඩි වෙන්නේ. එතකොට ඒක එච්චර ගුණාත්මක පරිපතයක් නෙමෙයි. ගුණාත්මක පරිපතයක් කියන්නේ ජව සාධකයේ මේ දෙක අතර අනුපාතය එකට ආසන්න වෙනවා නම් ඒක හොඳ ගුණාත්මක පරිපතයක් නැත්නම් ගුණාත්මක යන්ත්‍රයක්. දැන් උදාහරණයක් විදිහට ඔය මෝටරයක් ගන්නවා කියලා දන්නකො. මෝටරේ ගුණාත්මක භාවය බලන්න විවිධ සාධක තියෙනවා. මම මේක එක සාධකයක් කියන්නේ. ගිහිල්ලා අපි කඩෙන් ගද්දී ගණන් දෙක මෝටර දෙකක් තියෙනවා. එකක් ද්‍රව්‍ය මත එහෙම රඳා පවතින්න පුළුවන්. මේ තව උදාහරණයක් කියන්නේ ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් බැලුවොත්. ෆොස්ෆයි එක 0.9යි අනිත් එක 0.8යි. ඒ කියන්නේ මොකද්ද? අපි එක යුනිට් එකක් දුන්නොත් 0.9 ගහලා තියෙන එකේ 0.9ක් ශක්තිය බවට පරිවර්තනය වෙනවා. එතකොට ඒකෙදි යුනිට් 100ක් දුන්නොත් 90ක් ශක්තිය බවට පරිවර්තනය වෙනවා. 0.8යි කියලා ගහලා තියෙන එකේ අපි 100ක් දුන්නාම අපිට ඇක්ටිව් පවර් එක විදිහට පරිවර්තන වෙන්නේ කීයද? 80යි. එතකොට 0.8 ගාන අඩු ඇති. හැබැයි අපිට ශක්තිය විදිහට පරිවර්තන වෙලා එන ප්‍රමාණය අඩු වෙනවා. ඒතර ගුණාත්මක භාවය මැනගන්න ඒ වගේ විදුලි යන්ත්‍රයක ගුණාත්මක භාවය මැනගන්න පුළුවන් සාධකයක් තමයි ජව සාධක කියන්නේ. ඒතරක් මොටරයක් ගන්න ගියම කොස්පයි එක චුට්ටක් බලන්න ඕනේ මේකේ ගුණාත්මක භාවය කොච්චරක් තියෙනවද කියලා. අපි දැන් මේකේ උදාහරණ දෙකක් තුනක් හදලා බලමු. චුට්ටක් මොකද්ද මේ කතාව කියන්නේ. right. ඉස්සරම අපි සිද්ධාන්තික පැත්තට බර උදාහරණයක් හදලා බලමු. එතකොට ඒක හදලා ඊළඟට අපි ප්‍රායෝගික පැත්තේ උදාහරණයක් හදමු. සිද්ධාන්තික පැත්ත එකක් විතර වයි කතා කරලා ඊට පස්සේ ප්‍රායෝගික උදාහරණයක් හදමු. මේක ලියා ගන්න. CI ඕම් ප්‍රතිරෝධයක් සහ 200යි මිලි හෙන්රි ප්‍රේරකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කර 230 වෝල්ට් 50 හර්ට්ස් 230 වෝල්ට් 50 හර්ට්ස් සැපයුමක් ලබා දී ඇත 230 වෝල්ට් 50 හර්ට්ස් සැපයුමක් ලබා දී ඇත. 1 පරිපතයේ ගමන් කරන ධාරාව සොයන්න. දෙක ප්‍රේරකය සහ ප්‍රතිරෝධය දෙපස වෝල්ටීයතා සොයන්න. ප්‍රේරකය සහ ප්‍රතිරෝධය දෙපස වෝල්ටීයතා සොයන්න. 3 පරිපතයේ ගොඩනැගෙන ක්‍රියාකාරී ජවය
දෝලන ජවය සහ දෘශ්‍ය ජවය සොයන්න. පරිපතයේ ජව සාධකය සොයන්න. අපි බලමු ඒ කරුණු ටික කොහොමද කතා කරගෙන යන්නේ කියලා. Right. අපි ඉස්සර මේකේ පරිපතය ඇඳ ගමුකෝ අපි. මෙන්න පරිපතය ඇඳ ගන්නවා. මේ වගේ දාන කන්දේ අපි ඉස්සර ගන්න පරිපතය ඇඳ ගන්නවා. මෙන්න පරිපතය ඇඳ ගන්නවා. අපි මෙයාගේ R දන්නවා. මේක මම මුලින් කියන්නම්. R දන්නවා. CI ohm. L තිබිලා වැඩක් නැහැ. අපිට ඉස්සරම XL හොයාගන්න වෙනවා. L තිබ්බට වැඩක් නැහැ. XL හොයාගන්න වෙනවා. ඊළඟට අපි මෙන්න මෙයා V අපිට දීලා තියෙනවා එලින්ම V දීලා තියෙනවානේ 230 වෝල්ට් 50 හර්ට්ස්. දෙසිතේ වෝල්ට් 50 හර්ට්ස්. එතන මෙතන අපිට මේක දෙපස වෝල්ටීයතාවය VR මෙතන දෙපස වෝල්ටීයතාවය VL. පරිපතේ ගමන් කරන ධාරාව අපි ඉස්සරම XL හොයාගත්තොත් ඔයගොල්ලෝ XL හොයන්න දැන් දන්නවා. XL සමානයි 2πfL. එතකොට 2යි π වැඩි කිරීම F කියන්නේ 50යි L කියන්නේ මිලි හෙන්රි 200යි. එතකොට මිලි කියන්නේ මොකද්ද 1000න් බෙදන්න ඕනේ. 200 1000න් බෙදපුවාම 0.2යි හෙන්රි වෙනවා නේද? right. ඒතර මේක වැඩි කරපුවම අපිට එනවා ohms වලින් උත්තරය. දෙක වැඩි කිරීම 5 වැඩි කිරීම 50 වැඩි කිරීම 0.2යි. ඉතින් අපිට උත්තරයක් එනවා 62.8යි 3යි. ඔන්න XL හොයාගන්න. 63.8යි 3යි. XL හොයාගන්න. ඊට පස්සේ අපිට I හොයාගන්න Z හොයාගන්න වෙනවනේ. Z කොහොමද හොයන්නේ? වර්ගමූල R වර්ගය ධන XL වල වර්ගය. අපි මේක සම්පාදන ත්‍රිකෝණයෙන් ඇඳලා ගන්න එක නෙවෙයි. මෙන්න මෙහෙම ලැබෙන සම්පාදන ත්‍රිකෝණ තියෙනවා අපිට. මෙයා Z මෙයා R මෙයා XL නේ. මෙතන මෙතන එතකොට අපිට එතනින් හොයාගන්න පුළුවන් Z සමානයි වර්ගමූල R වර්ගය ධන XL වල වර්ගය කියලා.
तर අපි ලියුවොත් දෙනවා මේක z සමානයි rci වර්ගය ධන excel අපි හොයාගත්තා 62.83 වර්ගයේ වර්ගමූල. c වර්ගය ධන 62.83 වර්ගයේ වර්ගමූලය 118.99 ගානක් වෙනවා. එතකොට මම කියන්නම් 118.1 ෆෝම් කියලා එනවා. මට excel හොයාගන්න. sorry z හොයාගත්තා. මට z හොයාගත්තන් පස්සේ i හොයන්න පුළුවන්. අපි දන්නවනේ v සමානයි i z නේ. ඒතර මේක i විතර කරොත් i සමාන වෙනවා v බෙදීම z. i සමාන වෙනවා v බෙදීම z. ඒතර මට i හොයාගන්න පුළුවන් v කියන්නේ කීයද 230 වෝල්ට් z හොයාගෙන තියෙනවා 118.1 ඕම්. ඒතර වටේලා ගත්තොත් එනවා 1.947 කියන්නේ 9.5 ඇම්පියර් කියලා ඔන්න i හොයාගත්තා. ඔන්න පළවෙනි කොටස ඉවරයි. මම ධාරාව වෙලා ඉවරයි. right. අපි ඊළඟට බලමු. ඊට පස්සේ දෙපස වෝල්ට්ය තහන්නේ. ප්‍රේරකය දෙපසයි ප්‍රතිරෝධය දෙපසක VR සමානයි IR වරක් R. එතකොට මේකේ I නේ IR වෙන්නේ I පොදුයිනේ. I පොදුයි. එතකොට I අපිට ඇවිල්ලා තියෙනවා 1.95 වැඩි කිරීම R කියන්නේ 100යි. එතකොට එනවා කීයද 195යි වෝල්ට්. VL ඒකත් ඒ විදිහටම හොයන්න පුළුවන්. IL වරක් XL. එතකොට I කීයද 1.95 වැඩි කිරීම XL අපිට ඇවිල්ලා තියෙනවා 62.83. එතකොට එනවා 1.95 වැඩි කිරීම 62.83යි. 122.51යි. වටේලා ගත්තාම 5යි 2යි නේ. ඊට පස්සේ අපෙන් අහනවා ජවය. ජවය. ඒතරේ BL ගන්න ඉඳලා එහෙම හොයන්නත් පුළුවන්. මම සාමාන්‍යයෙන් ජවය හොයද්දී ගොඩක් කැමතියි මෙන්න මෙහෙම හොයන්න. P සමානයි I වර්ග R. I නැත්නම් IR වර්ග R. එතන I කීයද? 1.95 වර්ගය වරක් R කියන්නේ 100යි ඕම්. 100යි. එතන මේක නම වොට් වලින්. කාට හරි පුළුවන් මේක කිසි ගැටලුවක් නැහැ. මේ සමීකරණයට මේක දාන්නත් පුළුවන්. VR වරක් IR දාන්නත් පුළුවන්. මොකද VR විතර හොයාගත්තනේ. IR කියන්නේ I පොදුයිනේ. ඒකෝ මේ සමීකරණයෙන් දාන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. සමීකරණ දෙකකින් කෝපින් එවුවත් සමානාගයන් ලැබෙනවා. එතකොට එනවා මට 380.25
what? It's a QL. මම දන්නම් IL වර්ග වරක් XL නේද එන්නෝනේ එතකොට දාන්න බෑනේ XL. එහෙම නැත්නම් මේක දාන්න පුළුවන් VL වරක් IL දාන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ මෙතන. මම හිතුවා I 1.95 වර්ගයයි පොදුයිනේ වරක් 62.83යි. එතන මට ලැබෙනවා 1.95 වර්ගය වැඩි කිරීම 62.83. 238.91යි අපි මේක ලියන්නේ කොහොමද? වා S ජව ත්‍රිකෝණයෙන් හොයන්න පුළුවන්. නැත්නම් මට VI ගුණිතයෙන් හොයන්නත් පුළුවන්. ඒක ලියසිනේ මට. මෙතන ජව ත්‍රිකෝණයෙන් දැන් ඉන්න ඕනේ VI ගුණිතයෙන් හොයන්න පුළුවන්. එහෙනම් S හොයනවා VI ගුණිතයෙන්. නැත්නම් තව කෙනෙකුට පුළුවන් මෙහෙම හොයන්න. S සමානයි වර්ගමූල P වර්ග ධන QL වර්ග දාලා හොයන්න පුළුවන්. දැන් මේ දින දන්න හින්දා. ඔය ඕක පාවිච්චි කරත් ගැටලුවක් නැහැ. අපි පහසුම දේ තමයි පාවිච්චි කරන්න ගොඩක් වෙලාවට පහසුම දේ විදිහට මම මේක පාවිච්චි කරනවා මෙතන. එතකොට V කීයද? සප්ලයි වෝල්ටේජ් එක 230යි. I කීයද? 1.95යි. වැඩි කිරීම 230යි. එතකොට මට එනවා 448.5 වෝල්ට් ඇම්පියර්. ඊළඟ cos phi ජව සාධකනේ අහන්නේ. ජව සාධකයේ cos phi කියන්නේ මොකද්ද? P බෙදීම S. P කීයද? P මට ආව මෙතන 380.25යි. S ඇවිල්ලා තියෙනවා 448.5. බිඳුවයි දශම 8යි 4යි 8යි කියන ඔන්න cos phi එක. 7යි 5යි කියලා ඉවත් ඔක ගැටලුවක් නැහැ. දැන් අපිට මෙන්න මේ විදිහට RLC පරිපථයක ගැටලුවක් ආවොත් ක්‍රමානුකූලව කලබල වෙන්නේ නැතුව විසඳගෙන යන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න ගලාගෙන ගියපෙන්නේ අපිට ප්‍රතිරෝධය දීලා තිබ්බා, ප්‍රේරණමය ප්‍රතිපාදනය දීලා තිබ්බේ නැහැ, ප්‍රේරකතාවය දීලා තිබ්බා. ඒතර අපි මොකද්ද හොයාගත්තේ? ප්‍රේරණමය ප්‍රතිපාදනය හොයාගත්තා. ඊට පස්සේ ප්‍රතිරෝධයයි ප්‍රේරණමය ප්‍රතිපාදනයේ දෙකම පාවිච්චි කරලා සම්පාදනය හොයාගත්තා. ඒක සම්පාදනය හොයාගන්න නැතුව අපිට I හොයන්න බෑ. සම්පාදනය හොයාගත්තන් පස්සේ මම ධාරාව හොයාගත්තා. ධාරාව හොයාගත්තන් පස්සේ මට පුළුවන් එක් උපාංගයේ දෙපස වෝල්ටීයතාව හොයාගන්න. ඊට පස්සේ මම එක් උපාංගයේ දෙපස වෝල්ටීයතාව හොයාගත්තා. ඊට පස්සේ මට පුළුවන් ක්‍රියාකාරී ජවයන්, දෝලන ජවයන්, දෘෂ්ටි ජවයන් හොයාගන්න. මම එතන ඉඳලා ක්‍රියාකාරී ජවය, දෝලන ජවය සහ දෘෂ්ටි ජවය හොයාගත්තා. ඊට පස්සේ මට ක්‍රියාකාරී ජවය සහ දෘෂ්ටි ජවය පාවිච්චි කරලා ජව සාධකය හොයාගන්න පුළුවන්. ඉතින් මම ජව සාධකය හොයාගත්තා. ඔන්න අපි මේ ගැටලුවත් එක්ක ගලාගෙන ගිය ආකාරය. ඇත්තටම මේක NVQ වලට ඉන්න කට්ටියට ඕන වෙනවා වගේම ටෙක් වල ඉගෙන ගන්න ළමයිට ඒ වගේම දැන් අලුත් විෂයක් තියෙනවානේ තාක්ෂණ වේදේ කියලා. තාක්ෂණ වේදේ සඳහා විද්‍යාවටයි ඉංජිනේරු තාක්ෂණ වේදේ කියන විෂයන් දෙකටමත් මේක ඕන වෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්න කට්ටිය ඉන්නවා නම් වීඩියෝ එක බලන්න කියන්න මොනවා හරි දෙයක් ඉගෙන ගනින්නේ. ඒක ඔයගොල්ලොත් කරන ඒ ළමයෙකුට කරන උපකාරයක්. මම මේ කරන දෙන යම් සේවයක් වෙනවා. ඒ නිසා මේක ඒගොල්ලන්ට ඉතාමත් වැදගත් වෙන පාඩමක්. ඒ නිසා ඔයගොල්ලන්ගේ සහෝදරයෝ හරි ළඟ ඥාතීන් හරි නැත්නම් හිතවත් කට්ටිය හරි තාක්ෂණ වේදේ හදාන්න කට්ටිය ඉන්නවා නම් බලන්න කියන්නේ යම් ප්‍රයෝජනයක් වෙයි ඒගොල්ලන්ට. අපි මේක දිගටම
channel එක ගෙනියන්න බලාපොරොත්තු වෙනවා YouTube channel එක. ඔයගොල්ලෝ subscribe කරලා තියාගත්තොත් ඔයගොල්ලන්ට ඉස්සරහදී තව තොරතුරු ලැබෙති වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. සමහරවිට මම ක්ලාස් එක කරන්න වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් ඉස්සරහදී එහෙම වෙනවා ඇත්තටම. ඒ වගේ වෙලාවකදී ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ඉන්ඩිකේට් කරයි. subscribe කරගත්තොත් එහෙම වාසියක් තියෙනවා. අපි තව චූටි ප්‍රායෝගික උදාහරණයක් හදලා බලමු මේකත් එක්ක. ප්‍රායෝගික උදාහරණයක් හදලා බලමු. 230 වෝල්ට් 50 හර්ට්ස් 5 ඇම්පියර් cos phi සමානයි 0.8යි. එකයි horse power ලෙස සඳහන් කර ඇති මෝටරයක පහත දෑ ගණනය කරන්න. ලෙස සඳහන් කර ඇති මෝටරයක පහත දෑ ගණනය කරන්න. පහත දෑ ගණනය කරන්න. 1. මෝටරේ දෘශ්‍ය ජවය. දෙක මෝටරේ ගොඩනැගෙන ක්‍රියාකාරී ජවය. නැත්නම් මම එක මෙහෙම ලියන්නම් ඊට වඩා හොඳ වචනකින් දුන්නොත් මෝටරේ ගොඩනැගෙන ක්‍රියාකාරී ජවය. මෝටරේ ගොඩනැගෙන ක්‍රියාකාරී ජවය. මෝටරේ ක්‍රියාකාරී ජවය. මෝටරේ ජව හානිය. ඊළඟට මෝටරේ කාර්යක්ෂමතාවය. දැන් අමුතු ටිකක් කියනවා. මෝටරේ දෘශ්‍ය ජවය හොයන්න කියනවා. මෝටරේ ගොඩනැගෙන ක්‍රියාකාරී ජවය හොයන්න කියනවා. මෝටරේ හානි වන ජවය හොයන්න කියනවා. මෝටරේ කාර්යක්ෂමතාවය හොයන්න කියනවා. දැන් පොඩ්ඩක් මේක ප්‍රායෝගිකත්වයට බර එකක්. ඉස්සෙල්ලා අපි හැදුවේ සම්පූර්ණ සිද්ධාන්තික කරුණුත් එක්ක ගලපගත් එකක් තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ උදාහරණ. දැන් මෙතන උදාහරණේ තියෙන්නේ අපි ප්‍රායෝගික කරුණුත් එක්ක කොහොමද මේ RLC පරිපථ ගලපගන්නේ කියන එකයි මෙතනදී කතා කරන්නේ. ඇත්තටම වැදගත් වෙන්නේ මෙන්න මේ විදිහට ප්‍රායෝගික කරුණුත් එක්ක කොහොමද මේ RLC ගලපගන්නේ කියන එක තමයි මොකද වැදගත් වෙන්නේ. මොකද අපි වැඩ කරන්නේ ප්‍රායෝගික වැඩ ගොඩක් වෙලාවට NVQ කට්ටිය. ඒතර ඒගොල්ලන්ට වැදගත් වෙන්නේ මේක. සමහර වෙලාවට A level වගේ ඉගෙන ගන්න ළමයෙකුට වැදගත් වෙන්න පුළුවන් මේ දෙකම. ඔයගොල්ලන්ට අනිත් එක වැදගත් නොවෙනවා නෙමෙයි. නමුත් මේක තමයි ඔයගොල්ලන්ට වඩාත් වැදගත් වෙන කොටස. right වැඩි පටන් ගන්න බලන්න.
මම මේක ඇන්දොත් මට මෙන්න මෙහෙම ඇන්දොත් මම මෙහෙම මෝටරය අඳින්නම්. මේක මෝටරය වදිනවා. ඉතින් මේ පිටිපස්සේ මෝටරේ ෆෑන් එක ඔය නම් මනම් සීලා ෆෑන් එක මොකද මේ පැත්තේ ඇක්සල් එක. ඉතින් තමයි කරන්නේ. විතර මෝටර එක මේ දත්ත ගහන්නේ මෝටර එක දත්ත ගහන්නේ උපරිම කාර්යක්ෂම නැත්නම් උපරිම ජවයෙන් ක්‍රියා කරද්දී කියන්නේ වෙන උපරිම ගන්න පුළුවන් බර දාලා දුවද්දී ගන්න දත්ත ටික තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේකෙදි දත්ත ගත්තොත් මෙහෙමයි. අපි දන්නවා මෙතනින් වයස් දෙක දීලා තියෙනවා කියලා. එතකොට මේ 230 වෝල්ට් කියන්නේ මොකද්ද? මේ දෙන්නට දෙන්න ඕන වෝල්ටේජ් එක තමයි 230 වෝල්ට්. එතකොට මෙන්න ඒ වෙලාවේදී මෙන්න මෙතනින් ගන්න ධාරාව තමයි උතන ගහලා තියෙන්නේ මොකද්ද 5 ඇම්පියර් මේ ලයින් නියුට්‍රල් වෝල්ටේජ් එක. එතකොට මේකෙන් ගන්න ගිහිල්ලා මෝටරෙන් ගිහිල්ලා මෙහෙම එන කරන්ට් එක තමයි 5 ඇම්පියර් කියලා ගහලා තියෙන්නේ. රයිට්. ඊළඟට මෙන්න මේ අක්ෂයෙන් මෙන්න මෙතනින් එන ජවය අපිට මේකනේ අක්ෂයෙන් කරකලා එන ප්‍රමාණයනේ අපි මැෂින් එකට හයි කරපුවම වැඩක් කරගන්නේ. අන්න ඒක තමයි ගහලා තියෙන්නේ 1යි හෝස් පවර් කියලා ගහලා තියෙන්නේ මෙන්න මෙතනින් ෂාෆ්ට් එකෙන් අපිට එළියට දෙන පවර් එක. ෂාෆ්ට් එකෙන් එළියට දෙන පවර් එක. රයිට්. එතකොට ඔන්න ඔය ජවයට තුන තමයි ඕවා තමයි දත්ත විදියට දීලා තියෙන්නේ. අපි බලමු. එතකොට ඉස්සරවම මම මෝටරේ දෘශ්‍ය ජවය හවුද S නේ S V I ගුණිතය S කියන්නේ V I. එතකොට මේකෙන් හොයාගන්න පුළුවන් V කොච්චරද 230 වෝල්ට් I කොච්චරද 5 ඇම්පියර්. එතකොට මගේ දෘශ්‍ය ජවය එනවා 230 වැඩි කිරීම 5යි 1550 වෝල්ට් ඇම්පියර් කියන අදින දෘශ්‍ය ජවය. ඊට පස්සේ මෙයාගේ අපි ක්‍රියාකාරී ජවය අහනවා. ක්‍රියාකාරී ජවය. එතකොට මේ ක්‍රියාකාරී ජවය කියලා එන්නේ මේ පරිපතයෙන් මෝටරය ලබා ගන්නා ක්‍රියාකාරී ජවය. පරිපතයෙන් මෝටරය ගන්න ක්‍රියාකාරී ජවය. සම්පූර්ණ පරිපතේ ඉලෙක්ට්‍රිකල් විදියට මෝටරය ගන්න ක්‍රියාකාරී ජවය තමයි මෙතන එන්නේ. එතකොට මෙන්න මේ ජවය අපිට P. අපි ඔකට කියනවා මෙන්න මෙතනින් ගන්න ජවයට මේ ඉලෙක්ට්‍රිකල් ගන්න ජවයට මේකට කියනවා S ඉන්පුට් එක. එතකොට මෙතනින් ගන්න එකට නැත්නම් අපි S in කියලා දාමු ඉන්පුට් කියලා දාන්න ඕනේ S in කියලා දාන්න සෙන්. එතකොට මෙතනින් ගන්න ජවය කියලා එන්නේ මොකද්ද මේ පරිපතයෙන් මෙන්න මෙතනින් ගන්න ක්‍රියාකාරී ජවය තමයි එන්නේ. එතකොට මොකද්ද මේ එන්නේ මෙතන P in එක. ඒතර ඇත්තටම මෙතන මේ P කියලා එන්නේ මොකද්ද? P ගේ ඉන්පුට් පවර් එක. මේ සර්කිට් එකේ මේ මෝටරයට දෙන පවර් එක. සර්කිට් එකේ මෝටරයට දෙන පවර් එක. ඒක කොච්චරද? Vi cos phi. Vi cos phi. ඒතර Vi cos phi කියන්නේ 230 වෝල්ට් වැඩි කිරීම I කියන්නේ 5යි cos phi කියන්නේ 0.8යි. ඒතකොට ක්‍රියාකාරී ජව විදිහට දෘශ්‍ය ජව මෙච්චරක් ගන්නවා කියලා පෙවුනහම ක්‍රියාකාරී ජව විදිහට අපිට පරිවර්තනය වෙලා එනවා මෙන්න මෙච්චරයි 920යි වොට්. එන කතාව. ඊළඟට මේ ෂාෆ්ට් එකෙන් එළියට එනවා කියනවා. ෂාෆ්ට් එකෙන් එළියට යනවා කියන හෝස් පවර් එකක්. හෝස් පවර් එකක් කියන්නේ වොට් වලින් කොච්චරද? 746යි වොට්. දැන් බලන්න ප්‍රශ්නයක් එනවා අපිට. ප්‍රශ්නයක් එනවා. මෙන්න මෙතන ෂාෆ්ට් එකෙන් හෝස් පවර් එකයි ඉන්නේ. වොට් 746 එන්නේ. ෂාෆ්ට් එකෙන් වොට් 746 එන්නේ. ප්‍රශ්නේ. මෙතනින් ඉලෙක්ට්‍රිකල් එයා ගන්නවා. ඉලෙක්ට්‍රිකල් පවර් එක ගන්නවා කොච්චරද? වොට් 920. ක්‍රියාකාරී ජවය විදියට. ඉතුරු ටිකට මොකද වුනේ? එතකොට මම කියවා ක්‍රියාකාරී ජවය හදන සංරචක ගොඩක් තියෙනවා. ක්‍රියාකාරී ජව විදියට පිට වෙන ජව සංරචක තියෙනවා. එකක් තමයි යාන්ත්‍රික ශක්තිය. මෝටරේ ෂාෆ්ට් එකෙන් එළියට එන එක. අනිත් එක මොකද්ද? තාපය. හීට් එක. මෝටරේ දුවද්දි රත් වෙන්නේ නැද්ද? රත් වෙනවා. එහෙනම් ඒ ක්‍රියාකාරී ජවයට තමයි මෝටරේ රත් වෙන්නේ.
ඊළඟට ශබ්දය ගාල ශබ්දයක් එනවා ධ්වනිය. ඒකත් මොකද්ද? මේ ඉලෙක්ට්‍රිකල් පවර් එකෙන්ම තමයි ධ්වනිය විදිහට ශබ්දෙත් එන්නේ. තව තියෙනවා මෝටරේ බෙයාරින් තිබ්බට ඝර්ෂණය හින්දා වැය වෙනවා ශක්තිය ඝර්ෂණයට. තව පිටිපස්සේ ෆෑන් එකේ මේ මෝටරේ කූල් කරද්දී කියන අපි සුළං සඳහා වැය වෙනවා ශක්තිය. ඒව ඔක්කොම වැය වෙලා ගිහිල්ලා මෙතනින් එළියට එන ප්‍රමාණය තමයි ඔය එන්නේ. එතකොට මෙයාගෙන් අහකට යනවා කොහමද? තාපය. තාම මොනවද? ශබ්දය. තාම මොනවද? යාන්ත්‍රික හානි. right. එතකොට අපේ මේ මෝටරේ ජව හානි කියලා අහන්නේ මෙන්න මේ අපි අපෙන් මෙච්චර ඉලෙක්ට්‍රිකල් පවර් එකක් එයා ගන්නවා. ක්‍රියාකාරී ජවයක් ගන්නවා. ඇක්සල් එකෙන් එළියට දෙන්නේ මෙච්චරයි. එහෙනම් ඉතුරු ටික මොකද වෙලා තියෙන්නේ? අපිට අප්‍රයෝජනවත් විදිහට ක්‍රියාකාරී ජවයම හානි වෙලා කියලා. දෘෂ්ටි ජවයක් නෙමෙයි. ක්‍රියාකාරී ජවයම අපිට ප්‍රයෝජනයක් නැති විදිහට මෝටරය ඇතුලෙන් හානි වෙලා ගිහිල්ලා. ඒක තමයි මෝටරේ ජව හානිය කියන්නේ. එහෙනම් අපි ඔකට මෝටරේ ජව හානිය අපිට හොයන්න පුළුවන්. කොහොමද? P in ගෙන් අඩු කරනවා P out එක. අපි මේ ජව හානියට කියනවා මොකද්ද? losses කියලා කියනවා. එතකොට මේ මෙතන තියෙන P in ෂාෆ්ට් එකෙන් එළියට එන්නේ කවුද? P out. ෂාෆ්ට් එකෙන් එළියට එන්නේ P out. ඉලෙක්ට්‍රිකල් වලින් දෙන්නේ P in. එතකොට එළිය අපතයන් ටික losses. එහෙනම් මෙතනින් losses ටික එනවා P in කොච්චරද? 920යි watt. දැන් මේ දෙකම watt. horse power මෙච්චරක් කියන්නේ කොච්චරද? ඍණ 746යි watt. එතකොට එනවා අපිට ඔන්න ජව හානිය අපතේ ගිය 10න් 4යි මෙතන 11යි 11න් 4ක් අඩු නම් 7යි මෙතන එකක් ඉතුරුයි 174යි watt ප්‍රමාණයක් අපතේ ගිහිල්ලා තියෙනවා. මේක ක්‍රියාකාරී ජවයම තමයි අපතේ ගිහිල්ලා තියෙන්නේ. දෝලන ජවය නෙමෙයි. ක්‍රියාකාරී ජවය තමයි අපතේ ගිහිල්ලා. right. ඊළඟට කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය කොහොමද හොයන්නේ? අපි කාර්යක්ෂමතාවය හොයනවා ප්‍රතිදාන ජවය. ඒ කියන්නේ මේ P output එක. මෙයාට කියනවා මේ in එක නට කියනවා මොකද්ද? ප්‍රදාන ජවය. in එකනේ. එයා ප්‍රදාන එකන. ප්‍රදාන ජවය. මේ එළියට එන එක නට කියනවා ප්‍රතිදාන ජවය කියලා. එහෙනම් කාර්යක්ෂමතාවය කියන්නේ ප්‍රතිදාන ජවය වේදනවා ප්‍රධාන ජවය. ඔක තමයි කාර්යක්ෂමතාවය. එතකොට අපිට මේක ලියන්න පුළුවන් කාර්යක්ෂමතාවය කියන්නේ නීතා අපි වැඩි කරන ප්‍රතිශතයක් විදිහට කියනවා 100%. එතකොට ප්‍රතිදාන ජවය එළියට එනවා කොච්චරද? ෂාෆ්ට් එකෙන් එළියට එනවා 746යි watt කියන අගය. අපි කොච්චරක් දෙනවද මෝටරේට ඉලෙක්ට්‍රිකල් විදියට? 920යි watt කියන අගය. එහෙනම් 100ට කොච්චරද මේක? හත්සිය 46 බෙදනවා 920න් වැඩි කරනවා 100න්. ඒතර 81යි. එතලකට 10 කැප්සූල් බිඳ වෙන මේ 100ට. right. ඒතර මේ ප්‍රශ්නේ අහලා නැහැ. නමුත් මම නිකන් මෙහෙම කිව්වොත් මේ මෝටරේ කොටගෙන දෝලන ජවය හොයන්න කියලා කිව්වොත් කොහොමද හොයන්නේ? මෝටරේ කොටගෙන දෝලන ජවය. මේ ජව හානිය කියන්නේ දෝලන ජවය නෙමෙයි. දෝලන ජවය හොයන්න කිව්වොත් මෙන්න මෙහෙමයි හොයන්නේ. මෝටරේ කොටගෙන දෝලන ජවය හොයන්න කිව්වොත්. දෝලන ජවය කියන්නේ විදුලිමය සංරචකයක්නේ. එතකොට අපි විදුලිමය සංරචකත් එක්ක සම්බන්ධ කරලා තමයි දෝලන ජවය හොයාගන්නේ. අපි දෝලන ජවය කිව්වොත් මෙන්න මෙහෙම හොයනවා. ජව ත්‍රිකෝණය අපි අඳිනවා කියන්නේ. ජව ත්‍රිකෝණය.
මෝටර් එක සාමාන්‍ය ප්‍රේරණමයි දෝලන ජවයක් තියෙන මොකද ඔයිල් වලින් ගොඩක් ලර දුවන්නේ. ඒතර P මෙන්න S. අපි මේක S හොයාගත්තා. S කීයද? 1150යි. P හොයාගත්තා කීයද? 920යි. එහෙනම් දෝලන ජවය අපිට හොයාගන්න පුළුවන් මෙහෙම. මේකට අපි දැම්මොත් QL වර්ගය ධන P වර්ගය සමානයි S වර්ගයට. ත්‍රිකෝණික ත්‍රිකෝණයක් නේ. ඒතර මෙතනින් QL උක්ත කරොත් QL සමාන වෙනවා S වර්ගය ඍණ P වර්ගය. වර්ගමූලය. ඒතර S වර්ගය කියන්නේ 1150යි වර්ගය ධන P වර්ගය කියන්නේ 920යි වර්ගයේ වර්ගමූලය සමාන වෙනවා QL. ඔන්න දෝලන ජවය කියපුවා. අපිට මේ ගාන දීලා නැහැ. දෝලන ජවය කියපුවා නම් අපි කොහොමද හොයාගන්න වෙන්නේ? ඒක ගත්තොත් 11050යි වර්ග ඍණ 920යි වර්ග වර්ගමූල. එතන අපිට 690යි වා කියලා ගයක් එනවා. ඔන්න ඔතනින් පුළුවන් අපිට දෝලන ජවය හොයාගන්න. එතකොට ජව හානිය කියන්නේ තව කතාවක්. මෙයාගේ ගොඩනගෙන දෝලන ජවය කියන්නේ තව කතාවක්. එතකොට මෙන්න මෙතෙන්ට තමයි මේ ටික සම්බන්ධ වෙන්නේ. මෙතෙන්ට. ඉන්පුට් එකට නැත්නම් මෙතන තමයි සම්බන්ධ වෙන්නේ. S P Q ඔක්කොම ඉන්නේ මෙතන ඉලෙක්ට්‍රිකල් ඉන්පුට් එකේ. එතකොට ජව හානිය කියන්නේ ජවය හානි වෙලා ක්‍රියාකාරී ජවයේ ශක්තිය ජවය හානි වෙනවා කියන්නේ වෙන කතාවක්. ඒ කියන්නේ මොකක්ද මේක ෆ්‍රික්ෂන් එක විදියට, හීට් එක විදියට, ශබ්දයේ විදියට මෝටරෙන් හානි වෙලා යන ක්‍රියාකාරී ජවය තමයි මෝටර එක losses නැත්නම් මෝටර එක තියෙන ජව හානි කියන්නේ. ඒක දෝලන ජවය නෙමෙයි. දෝලන ජවය කියන්නේ හානි වෙන ජවයක් නෙමෙයි ප්‍රතික්‍රියක ජවයක්. ඒකට ඒක හානි වෙන්නත් බෑ. right. එහෙමනම් මම අදට ක්ලාස් එක නවත්වනවා මෙතනින්. ඒතර අපි අද කරුණු කාරණා ටිකක් කතා කරා. මේක පොඩ්ඩක් බලා ගන්න හොඳට දෙතුන් පාරක් බලා ගන්න. ඒතර අපි මේකත් එක්ක ප්‍රායෝගික කරුණු ටිකක් කතා කරා. ඒතර මේ ටික බලලා ඔයගොල්ලෝ වැඩේට දැස් වෙන්න. ඒතර ඊළඟ සතියේ මම බලාපොරොත්තු වෙනවා RLC වල සමාන්තරගත පරිපථ ගැන කතා කරන්න. සමාන්තරගත පරිපථ ගැන පොඩි දැනුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම බොහෝ විට චුම්බක ක්ෂේත්‍ර කියන පාඩම අප්ලෝඩ් කරයි ලබන සතියේ මැද වෙද්දී වීඩියෝස් දෙකක් විතර ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒතොර ඒක ඔයගොල්ලන්ට alert ආපුවම බලා ගන්න. right. එහෙනම් අපි අද ක්ලාස් එක නවත්තමු. සියලු දෙනාටම සුබ දවසක්.